හොඳයි පුතේ උසස් පෙළ හදාරන්නේ උසස් පෙළ විභාගයේ ලියන්න ඉන්න මේ තරුණ දුවා දරුවෝ දැන් පුතාලා කිසියම් විදිහක මේ නොයිවසිල්ලෙන් බලන් ඉන්න උසස් පෙළ විභාගයේ දීලා තමන්ගේ ජීවිතයේ ඉතිරි කාලේ තමන් කැමති එක්කෝ ශාස්ත්‍රීය වශයෙන් නැත්නම් ඇකඩමික් නේද වශයෙන් ඉස්සරහට යන්න එහෙම නැත්නම් පුතේ කිසියම් වෘත්තීමය පැත්තකට යන්න නැත්නම් යම් කිසි තවත් බොහෝ තමන් කැමති දේ කරන්න. එහෙනම් පුතේ ඒ සියලු දේ කරන්න ඉස්සෙල්ලා අපි ඊටම හොඳින් විභාගය කරන්නට ඕනේ. ඒ නිසා පුතාලා අපි ඒ සඳහා පුතේ ඔයගලන්ට විභාගය ආසන්න වෙනකම්ම මේ channel එකෙන් අපේ පුතාලට අපි උදව් කරනවා. මේ උසස් පෙළ සිංහල විභාගයට අදාළ පාඩම් කොටස් අපි ඔයගලන්ට කතා බහ කරලා පුංචි උදව්වක් කරන්න අපි සැදී පැහැදී ඉන්නවා. උදව් අපි කරා පහුගිය අවුරුදු වල දරුවන්ටත් ඔබටත් ඒ දේම කරනවා. පුතා අද අපි කතා කරන්නේ මහාචාර්ය ඉදිරිය සරච්චන්ද්‍රයන්ගේ පෙමතෝ ජායති සෝකෝ නාට්‍ය පිළිබඳව. ඒකේ අපි විචාර විමර්ශන කිහිපයක් මීට කලින් කරලා තියෙනවා. අද කතා කරන්නේ අලුත් තේමාවක් නැත්නම් අලුත් මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි පුතා මේ පෙමතෝ ජායති සෝකෝ කියනක මේ බෞද්ධ දර්ශනය ඇතුළේ එන කිසියම් දෙයක කාරණාවක් මේ ප්‍රේමය නිසා ශෝකය උපදිනවා කියන එක. ඒක මුල් කොටගෙන තමයි මහාචාර්ය සරච්චන්ද්‍ර පුතේ මේ නාට්‍ය විකාශනය කරන්නේ. හොඳයි. එතකොට දැන් බෞද්ධාගමට අනුව ඒ බුද්ධ දර්ශනයට අනුව පුතේ දැන් රහතුන් කැපිට ගත්තොත් බුදුන් පසේ බුදුවරුන් රහතුන් වහන්සේලා කරනවා පුතේ සාමාන්‍ය පෘථග්ජන මිනිස්සු. ඒ කියන්නේ පුහුදුන් සාමාන්‍ය පුතේ ආසාවන් තියෙන මිනිස්සුන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන අපි තුල නිදන්ගත වෙච්ච පුතේ හැඟීම් තියෙනවා. ප්‍රධාන වශයෙන් රති කියන භාවයේ තියෙනවා පුතේ හැඟීම තියෙනවා. ඒ නිසානේ ශෘංගාරය උපදින්නේ. ශෘංගාර රසය උපදින්නේ. රති කියන භාවය. එතකොට අප තුල පුතේ ආදරය තියෙනවානේ. යම් දේවල් වලට නොඑක් දේවල් වලට කිසියම් අයට අපි ආදරය කරනවා. අප තුල ප්‍රේමයේ තියෙන භාවයක් තියෙනවානේ පුතා. තේරුණාද? ස්නේහය කියන භාවය හැඟීම තියෙනවානේ පුතේ. අපි කියන්නේ ස්නේහයේ නගරයයි සිත මගේ මාවතක් ඕනෝ රාගයේ. එතකොට ප්‍රේමේ නගරයයි සිත මගේ රාගයක් පොඩ්ඩක්වත් විතර නැහැ. නමුත් ඒක පුතේ දැන් ඒ ස්නේහය කියන්නේ ඇලීමක් තමයි. ස්නේහය කියන්නේ බැඳීමක් තමයි. ඒතකොට රාගයේ තරම් කිලිටි නොවෙන්න පුළුවන්. නමුත් ස්නේහය කියන්නේ බැඳීමක් ඇලීමක්. ඒකත් අපිව සංසාරයට පුතේ ඇලී ගලී තියන්න හේතු වන හැඟීමක්. හොඳයි පුතා. එතකොට මේ මිනිස්සු තවත් මිනිහෙකුට තවත් මිනිස්සෙක් පිරිමියෙකු තවත් වෙනත් ගැහැණියකට ආදරය කරනකොට ප්‍රේමය කරනකොට මේ සංසාරයට තියෙන ඇලීම බැඳීම වැඩි වෙනවා. මම ඒක බෞද්ධ සාහිත්‍යයෙන් නැත්නම් බුද්ධ චරිත මේ බෞද්ධ සාහිත්‍යයෙන් ගන්න එකට තියෙන ප්‍රමුඛතම නිදසුන තමයි පුතේ සිදුහත් යසෝදරා ප්‍රේමය. මම ඉස්මතු කරන ප්‍රධාන කාරණාවක් තමයි පුතා මේ සිදුහත් අභිනිෂ්ක්‍රමණය කළේ යසෝදරාවට තියෙන ආදරේ වැඩි හින්දා. දැන් සිදුහත් අභිනිෂ්ක්‍රමණය කළේ නැත්නම් යසෝදරාවට අවංකව ප්‍රේම කරමින් සැලමුතු පෙමක් තිබ්බේ. ඒ සංසාරයේ පුතේ ඒ කියන්නේ ඒ කුටුම්බය හොඳට ගත කරලා ඒ ලෞකික ජීවිතයේ අතිශය සාර්ථක වෙන්න පුළුවන්. සක්විති රජ වෙන්නත් පුළුවන්. හැබැයි එතනින් පස්සේ බුද්ධත්වයට පත් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි පුතේ. ඒ නිසා යසෝදරාවක් විතරක් නෙමේ ගැහැණිය. අම්බපාලියද ගැහැණියක විදිහට බුදුහාමුදුරුවෝ දැක්ක පුතේ. තේරුණාද? විසාගෞතමියද ගැහැණියක විදිහට. ඊට පස්සේ කුණ්ඩලකේශිය සාලවතීද ගණිකාවද ගැහැණියක. ඒකට හැම ගැහැණියක වෙනුවෙන් ඊට පස්සේ පුතේ හැම රාහුල විතරක් නෙමේ සිදුහත් කුමාරයා දැක්ක පුතු. තේරුණා පුතේ? අනිකුත් අයවත් සමාජයේ හිටපු අනිකුත් දරුවන්වත් පුතාලා විදිහටයි දැක්කේ. ඒ නිසා තමයි පුතේ සිදුහත් අභිනිෂ්ක්‍රමණය කරන්නේ. එහෙම නැත්නම් මේ කවුරුත් කියන විදිහට පටුචේ අදහසක් නෙමෙයි මේ යසෝදරා කියන ගැහැණිය මේ පිරිමියා දාලා ගියා කියන ලඝු මේ අපේ සමාජයේ දකින්න තියෙන ඒ කෙනෙක්ව ගැහැණියක දාලා යන පිරිමියෙකු සමාන හැඟීමක් නෙමෙයි එතන තියෙන්නේ. සිදුහත් අභිනිෂ්ක්‍රමණය කරන්නේ යසෝදරාවට ආදරේ වැඩි හින්දායි සහ ලෝක සත්වයාගේ ආදරේ වෙනුවෙන්.
ඒ නිසා එතනේ රති කියන භාවයෙන්, ආදරය කියන භාවයෙන්, ස්නේහය කියන භාවයෙන් මිදුණ නිසා තමයි සංසාර බය තුනී වෙලා, සංසාර බය නැති වෙලා ලෞතර සම්බුද්ධත්වයට පත් වෙන්නේ. හැබැයි පුතේ අපි එහෙම නැතුව මේ සංසාරයට ඇලුම් කරමින් මේ මානව ප්‍රේමයට පෙරමෙන් බැඳෙමින් ස්නේහයෙන් බැඳෙමින් ඉන්නකොට පුතේ සංසාර බිය ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ඕනම කෙනෙකුට අපි හිතමු දැන් අපි කිසියම් කෙනෙකුට ප්‍රේම කරලා ඒ ප්‍රේමය අපි හිතමුකෝ දැන් කිසිම ඇදක් පළුද්දක් ඇස්වහක් කටවහක් නැතුව ඒගොල්ලෝ සංසාරේ ජීවත් වෙනවා. හැබැයි පුතේ නොඑක් විට හිතෙන්නේ නැද්ද? අයියෝ මේ ප්‍රේමය දැන් මහලු වෙනවා. කවදා හරි අපි මැරෙලා යනවා. මට ඉස්සෙල්ලා මගේ පෙම්වතිය මැරෙයිද? බිරිඳ මැරෙයිද? එහෙම නැත්නම් මම මැරෙයිද? ඒක දුකක් නේද? එහෙනම් පුතේ මේ සියලු දේ දුකක් කියන එක අපිට ඊටම සක්සුදක්සේ පැහැදිලි වෙනවා. එහෙනම් මම කැමතියි පුතා මේ පෙමතෝ ජාති සෝකෝ නාට්‍යයේ නාට්‍ය මේ තේමාව සකස් වෙලා තියෙන්නේ පුතේ මේ පළමුවන අංකයේ ඉදිරිපත් වෙන පැහැදිලිව මේ බෞද්ධ ගාථා පාඨ ඇසුරු කොටගෙන මේ බෞද්ධ දර්ශනය තමයි නාට්‍ය අභ්‍යන්තරයෙන් පුතා අවසානයේ තෙක්ම ඇදී යන්නේ. පෙමතෝ ජායති සෝකෝ පෙමතෝ ජායති භයං පෙමතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. එතකොට මේ ප්‍රේමේ නිසා ශෝකය උපදිනවා, ප්‍රේමේ නිසා භය උපදිනවා, ප්‍රේමයෙන් වියුක්තව විසීමෙන් ශෝකයක් නැහැ, එතකොට බයකුත් නැහැ. තේරෙනවද පුතා? එතකොට මේ කාරණාව තමයි පුතේ මේ ස්වර්ණ තිලකා උද්දාල බමුණා කියන චරිත යොදාගෙන පුතේ නාට්‍යකරුවා අපිට කියන්නේ. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. පුතා අපි කෙනෙකුට ප්‍රිය කෙනෙකුට ආදරය කරනකොට, ප්‍රිය කෙනෙකුට ඇලුම් කරනකොට, ප්‍රිය කෙනෙක්ගේ කටහඬ අහන්න ආසාවෙන් ඉන්නකොට ඒ කඳහට නැති වෙනකොට දුක හිතෙනවා. ඒක අපේ ඒ ප්‍රිය කෙනා පුතේ ඇස් ඉදිරියේ දකින්න නැති වෙනකොට දුක හිතෙනවා. එයාගේ සුසුම් හැඟුම් අපි බලාපොරොත්තු වුණාම ඒවා නැති වෙනකොට පුතේ දුක හිතෙනවා. ඒ නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීම සැබෑම දුකක්. තේරෙනවද පුතා? ඊළඟට මේ නාට්‍යකරුවා පළමුව අංකයේ පුතේ පුතාලා දන්නවා එතනම කියනවා මේ රතියා ජායති සෝකෝ රතියා ජායති භයං රතියා විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං. මේ රති කියන භාවය නිසා රතිය නිසා ශෝකය උපදිනවා. රතිය නිසා බියද උපදිනවා. ඒ අනුව රතියෙන් වියුක්තව වෙන්ව විසීමෙන් කිසිම ශෝකයක් නැහැ, බියක් උපදින්නේ නැහැ. ඒ නිසා පුතා මේ නාට්‍යකරුවා මේ මානව ජීවිතයේ මිනිස්සු පුතේ ඇස් කන් මේ සියලු දේවල් වලින් අපි අල්ලගන්න, ඇස් වලින් අපි දකින රූප, නහයෙන් ගන්න පුතේ මේ සුගන්ධ, කන් වලින් අහන මිහිරි හඬ නේද පුතේ? පිරිමියෙක් නම් ගැහැණියකගේ ස්වරූප දේහ විලාසය ඇස් වලින් උරලබනවා. ඊට පස්සේ පුතේ ඇයගේ මధుර භාෂණයේ සවන්පත් වලින් උරා බොනවා. ඒකෙන් වශීකృత වෙනවා. ඒකෙන් පුතේ මිනිස් ආත්මයේ තිබෙන බොහෝ වටින ආධ්‍යාත්මික දේවල් පැත්තකට ගිහිල්ලා කුසලයේ කියන පැත්තට ගිහිල්ලා අපි මේ සංසාරයට ඇලුම් කරනවා. ඉතින් ඒ නිසා ඒ කාරණා ටික මේ නාට්‍යයේ පුතේ නොඑක් තැන්වල පුතා ඉස්මතු වෙනවා. දැන් නාට්‍යයේ ආරම්භය කියනවා කෙලෙස් මලයෙන් මලින සතහට ගොදුරු වී තම සිතැඟි පාසෙහි සැරිසරණ තෙක් සසර සයුරේ පැමිණෙනානෙක් වැසන ගොරදු මරණ පහුරේ නැගී නෙකවර භවයකින් තව භවයකට වන් නිවන් වෙරළෙහි ගොඩ බසින තෙක් වැగిරෙනානෙක් කඳුළු දහරා. පුතේ මේ කෙලෙස් මලින් මේ කෙලෙස් වලින් කිලිටි වුණාට පස්සේ අපි මේ සංසාරයේ කියන ගමන කවදාවත් පුතේ නතර වෙන්නේ නැහැ. ඒ නිසා මේ කෙලෙස් භවය මේ කෙලෙස් නසපුවාම තමයි මේ භවයේ කෙලවර අපිට හම්බ වෙන්නේ. එදාට තමයි පුතේ මිනිසා ආශාව තෘෂ්ණාව කියන එකෙන් මිදිලා කිසියම් දෙයක ආධ්‍යාත්මික සැපයකට ලක් වෙන්නේ. එහෙම නැත්නම් පුතා මේ සංසාරය නැමැති සාගරේ අපි මේ කෙලෙස් එක්ක වෙලෙමින් පැටලෙමින් අපි බොහෝ කාලයක් බොහෝ ආත්ම ගණනාවක් ඉපෙදෙමින් මැරෙමින් මේ සංසාරේ පුතා ජීවත් වෙනවා. එතකොට පුතා මේ භවයේ තිබෙන මිනිස්සුන්ගේ පුතා මේ නොඑක් පර අපි දැන් අපි එක වෙලාවට අපේ හැඟීම් පාලනය කරගන්නවා. ආනේ මම මේ රතිය කියන එක මේ භාවයට වසඟ වෙන්නේ නැහැ. මේකෙන් මම මුසපත් වෙන්නේ නැහැ. මේ ආදරයට මේ ස්නේහයට ලොබ බදින්නේ නැහැ. හැබැයි පුතා මිනිස්සුන්ගේ ස්වභාවය තමයි එහෙම ධානාගත සිතක් නැති, භාවනා කරලා පුහුණු කරගත්තු මනසක් නැති මිනිස්සෙකුට එහෙම පුතේ හරියට රාග, ద్వේෂ කියන චේතනා මේ රාග චේතනා අලුයට සැඟවුණු ගිනි පුපුරු මතුවෙනා වගේ මතුවෙන්න පුළුවන්. භාවනා කළත්
එහෙම නැත්නම් පුතේ තපස්වරයකට උනත් තපසුන්ගේ පවා පුතේ දැහැන් විඳින්න මේ කාන්තාව කියන මේ ස්වරූප දේහ විලාසයක් මధుර භාෂණයක් මේ මේ බොහොම මිනිසුන්ගේ පිරිමින්ගේ හිත දැනගන්න කටාක්ෂ නිරීක්ෂණයක් තියෙන ගැහැණියකට පුළුවන්. එතකොට ඒ නිසා පුතා නොඑක්වර මේ කෙලෙස් මලින් අපි දැවෙනවා, ආයෙ නිවෙනවා, ආයෙ දැවෙනවා, එහෙම වෙනවා. ඒ නිසා තමයි මෙතන කියන්නේ සූත්‍රධරගේ චරිතය මුල් කොටගෙන පුලිඟුමෙන් අලු අතර සැඟවි තිබේ දැවෙමින් භවේ ආසා රූ සඳ ගඳ ඈ විෂය පවමින් මෙලෙවි මෙලෙවි බුරා නැගෙයි. මේ හරියට අලු යට සැඟවිච්ච ගිනි පුපුරු වගේ මේ භවෙහි තිබෙන ආසාවන් රතිය කාමය මේ ඔක්කොම පුතේ අපි හරියට මේ භවෙහි තිබෙන ආසා පුලිඟු වගේ ගිනි වලින් අලු යට සැඟවිච්ච ගිනි පුපුරු පුලිඟු වගේ මතුවෙනවා. රූ කියන්නේ රූප, සද කියන්නේ පුතේ ශබ්ද, ගඳ කියන්නේ ගන්ධය, ඈ කියන්නේ පුතේ ආදී විෂය පවන. ඒ කියන්නේ රූප, ගන්ධ, ශබ්ද කියන විෂය නමති සුලගින් මෙලෙවි මෙලෙවි බුරබුරායි. අපිට මෙලෙවි මෙලෙවි ඒවා නැවත දැල්වමින් එනවා පුතා. ඒ නිසා මේ සංසාරයේ මේ කිසිම තැනක පුහුදුන් මිනිහෙකුට මේවා නිවා ගන්න රති භාව රතිය කියන එක පුතේ ඒ කියන්නේ ස්නේහ ආදර කියන නිවා ගන්න ඒ ගිනි නිවන්න පුතා හරි අපහසුයි අමාරුයි කියන කාරණාව. ඒ නිසා මිනිසාගේ ජීවිතය අපි කියනවා ප්‍රමෝදයේ අවසානයේ ඛේදවාචකයයි. ඒකට මේ රතිය කියන භාවයට වහල් වීම නිසා තමයි උද්දාල බමුණාට ජීවිතයේ ඛේදවාචකයෙන් අවසන් වෙන්නේ. ස්වර්ණ තිලකාගේ ජීවිතය ඛේදවාචකයෙන් පුතේ අවසන් වෙන්නේ. ඒ නිසා මේ නාට්‍ය පුරාම ඒ බුදු වදන ඒ කියන්නේ ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමේ නිසා ශෝකය උපදිනවා කියන එක පුතේ ඊටාම පැහැදිලිව එතනින් ප්‍රකට වෙනවා. මේ බලන්න දැන් අර දැන් ගැහණියක දැන් පිරිමියෙකුගේ සිතෙහි පුතා කිසියම් දෙයක මේ මිනිසුන්ගේ විනය මිනිසුන්ගේ ශික්ෂණය මේ ධානගත සිත කලබලවන්නේ. උද්දාල බමුණා සාම්ප්‍රදායික චින්තනයෙන් මෙහෙවිලා ශිල්පයට විතරක් ඇලුම් කරලා සාම්ප්‍රදායිකව හිටපු බමුණෙක්. ඒ කියන්නේ ගැහණියක දැක්කොත් කාලකන්ණියක දුටුවා කියලා පිරිසුදු දෙයක් දැක්කා කියලා පුතේ කිරි කලවලින් මුහුණ දෝවණය කරගන්න කෙනෙක්. හැබැයි ඒ බලේ ඔහු විරාගික පුද්ගලයෙක් නෙවෙයි. ඔහු රාගය කියන එක මැඩපු කෙනෙක්. ඒක තදින් පාගගෙන එළියට එන්න දෙන්නේ නැතුව අර වතුර යට තියෙන බෝලයක් පුතේ වතුර යට අපි අල්ලගෙන ඉන්නකන් තියෙන අතහැරියම මුලට එනවා. ඒ වගේ ස්වර්ණ තිලකා දැක්කහම ස්වර්ණ තිලකාගේ රූප ස්වභාව මధుර භාෂණයට ඔහු වසඟ වෙනවා. ඒක තමයි අර බුදුදහමේ කියන වගේ මිනිස්සු එතන කිසියම් විදිහක අපේ තියෙන රති කියන භාවය අවදි වෙනවා. කිසියම් ලස්සන දෙයක් දැක්කහම මිහිරි දෙයක් අහපුවා. මේ බලන්න පුතේ. කිරිපැණින් මුව දොවා ඉවත් කළ හැකි කිලුටු මලකින් නොවේ මෙවර මලින වූයේ සිත් සතන් මගේ ප්‍රිය ශිෂ්‍යේනි ප්‍රිය කෙර කතක දුටු විගස කිරිපැවින් මුව දොවා. දැන් කලින් මම කපක් දැක්කහම කිරිපැණින් මුව දෝවණය කරගත්තා. කාලකන්ණියක විදිහට දැකලා අයින් කළා. මගේ මනසින් මම ඒක ගත්තේ නැහැ. හැබැයි ඒ වගේ කිරිපැණින් දොවලා අයින් කරන්න පුළුවන් ඒ දීමකින් කිලිටි මලකින් නෙමෙයි මම මෙවර බැඳුනේ. හරිම ඒක තද සියම් දෙයක තමන්ව කලඹන බැඳීමක්. ඇස වැටුණු දූලි රොද පිස දමා හරිනමෙන් මෙවර නම් කිරිපැණින් සත්වරක් දෙවූවද ඇතුළත හටගත් කිලිටු මල නැත පහවී යන්නේ පහසුවෙන් මගේ. ඒ නිසා දැන් මේ උද්දාල බමුණා පුතේ දැන් තමන්ගේ ගුරු භූමිකාවත් එක්ක සාම්ප්‍රදායිකව බමුණු සමාජය ඇසුරෙහි ඔහුගේ සිත ශික්ෂණය කරගත්තා මිසක මෙතන හරි ගැඹුරු කාරණාවක් කියන්න පුතේ. ඒ කියන්නේ බුදුදහමේ ඉගැන්වෙන ගැඹුරු භාවනා ක්‍රම කිසියම් දෙයක කමටහන් අරගෙන ඒ කියන්නේ කිසියම් අරමුණක් අරගෙන මේ ශරීරය මේ සම මේ මස මේ දත මේ නිය මේ කෙස් මේ සියලු දේ විනාශ වෙනවායි කියන කමටහන අරගෙන මෙනෙහි කිරීමත් එක්ක ඔහු ශික්ෂණය වුණේ නැහැ පුතේ. ඒ සාම්ප්‍රදායික හික්මීමක් බලෙන් ඇති කරගත්තු දෙයක්. හැබැයි අපි අර පුහුණුවක් විදිහට භාවනා කරලා එහෙම කමටහනක් අරගෙන පුහුණු වුණා නම් ඒ බැඳීම ඒ ස්වර්ණ තිලකාගේ දැකීම ඔහු තුල බලවත් කම්පනයක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා මම කලිනුත් කිව්වා ඔහු විරාගික පුද්ගලයෙක් නෙවෙයි. හැබැයි රාගය බලෙන් මැඩගත්තු කෙනෙක්. නමුත් ස්වර්ණ තිලකාව දැක්කම ඒ රාගය බලවත්ම ඉස්මතු වෙනවා.
ඒ කියන්නේ දැන් මෙතනත් බුදුදහමේ තියෙන වැදගත් කාරණාවක් කියන්නේ. ඒ කියන්නේ අපි මේ අපේ හැඟුම් විනයක් නැතුව හරියට ධාන නියම ධානමය කිසියම් විදිහක මේ පුහුණුවක් නැතුව අපි හිතක් দমনය කරන්න බෑ කියන එක. මායාවී ගැහණියක්ම වන්නේ ඈ සැකයක් නැත. අප ඇදුරන් පොළඹවන්ට සිතාගෙනම ආවාවන. නැත්නම් මේ විජින පෙදෙස කුමකටද හැසිරෙන්නේ? ඇදුරුතුමා ගැහැණුන් නොමරුස්නා බව දැනගෙන ආ. තණ්හා රති රගාති දෙන භාවනාව විඳ දමන්ට පැමිණි මරංගනන් මූර්තිය. ඔයගොල්ලෝ දන්නවා පුතේ දැන් බුදුන් වහන්සේ දැන් බුද්ධත්වයට ආසන්නව තියෙද්දි පුතේ දසබිම්බර මාරසෙන කියනවනේ. තණ්හා රති රගා කියන මේ මාර දූතිකාවන් එක්ක. ඒ කියන්නේ බුදුන් වහන්සේටත් ඒ වගේ පුතේ බලපෑම් ආව නම් ඒ කියන්නේ ගැහැණු හිතුවා, පිරිමි හිතුවා ඕනම මිනිහෙක්ව ගැහැණියක් නිසා පුතේ නොමකට යවන්න පුළුවන්. පිරිමියෙක්ගේ තිබෙන ශ්‍රේෂ්ඨත්වයේ පල්ලෙහාට දාන්න පුළුවන්. ඒක බුද්ධූරයෙකුට, පසේ බුදුරයෙකුට, රහතන් වහන්සේ කෙනෙක් ඇරුණාම එහෙම පිරිමියෙකුට වෙන්න පුළුවන්. තාම සිදුහත් බෝසතාණෝ බුද්ධත්වයේ තාම ලබලා නැහැ. ඒ නිසා අන්තිම මොහොතේ උත්සාහ කරනවා උන්වහන්සේගේ තිබෙන ඒ සිත වෙනස් කරලා රාගය කියන එක එතනට ඇතුළු කරන්න. ඒකනේ කියන්නේ දස බිම්බර මාරසෙනග තණ්හාරති රගා සමග එම ගීතයක් තියෙනවා. හොඳේ. ඒ නිසා පුතා අන්න ඒ වගේ මේ රාගය කියන එක, මේ රතිය කියන එක, කාමය කියන එක පුතා මිනිස්සු කිසියම් දෙයකින් ජීවිතේ අර අපි කිව්වා ඉස්සෙල්ලා මම තුවා මේ කතාව පටන් ගනිද්දී මේ ප්‍රමෝදයේ අවසානයේ ඛේදවාචකය. එහෙනම් ඒකට විනයක්, ඒකට ශික්ෂණයක්, හික්මීමක් නැතුව රතිභාවය ඉස්මතු කරගත්තොත් මිනිසා මේ ලෝකේ නැත්නම් යම් කිසි ගැහැණියක් ඒ රතිභාවයෙන් මුසපත් වුණොත්, ඒකට විනයක් නැති වුණොත්, යම් කිසි පිරිමියෙක් ඒ රතිභාවයෙන් මුසපත් වුණොත්, විනයක් නැති වුණොත් ප්‍රමෝදයේ අවසානයේ ඛේදවාචකයයි. එහෙනම් පුතා මේ වගේ වටිනා කිසියම් දාර්ශනික චින්තාවලියක් කතා කරන්න පුතේ මේ විනාඩි 10 15 මදි වුණා. මම පුතාලට ඒ පිළිබඳ පොඩි ඉඟියක් දුන්නා. දැන් පුළුවන් පුතාලට ඒ ඔස්සේ මේකේ තියෙන තවත් ඒ වගේ කරුණු විමසලා බලන්න. එහෙනම් පුතාලට ඊළඟ වීඩියෝ වෙනුත් අපි මේ වගේ වටිනා කාරණාවක් සාකච්ඡා කරන්න කැමැත්තෙන් ඉන්නවා. තවමත් පුතාලා අපේ මේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපිට කමෙන්ට් එකක් දාන්න, ඔයගොල්ලන්ගේ යෝජනා අදහස් අපිට ඉදිරිපත් කරන්න. ඒක ගොඩක් වටිනවා.